Okay, children. In this part, we are going to discuss about features of ecosystems. මේ කොටසෙන් අපි කතා කරනවා පරිසර පද්ධතියක දැකිය හැකි ලක්ෂණ මොනවද කියන එක. Already you know what's the meaning of ecosystem. පරිසර පද්ධතිය කියන්නේ මොකක්ද? The importance of biodiversity. ජෛව විවිධත්වයේ වැදගත්කම මොකක්ද? The threats of biodiversity. ජෛව විවිධත්වයට ඇති තර්ජන මොනවද? මේ දේවල් ඔයාලා දන්නවනේ. දැන් ඔන්න අපි බලනවා දැන් මේ කොටසේ ලක්ෂණ features. First of all I will tell you like this. මම මෙන්න මේ විදිහට ඔයාලට මුලින්ම කියන්නම්කෝ. Okay. This is the first feature. Very important. Keep in mind. හොඳට මතක තියාගන්න පළවෙනි ලක්ෂණය occurring interactions between living things and non-living things. මොකද්ද මේ පළවෙනි ලක්ෂණය? පරිසර පද්ධතියක ජීවීන් සහ අජීවීන් අතර අන්තර් සම්බන්ධතා තිබීම. At the beginning of this unit, I told you the meaning of ecosystem. පරිසර පද්ධතියක් කියන්නේ මොකක්ද කියන එක මම මේ පාඩම ආරම්භයේදී කිව්වා. Can you remember? ඔයාලට මතකද? මොකක්ද පරිසර පද්ධතියක් කියන්නේ? A system containing all the living things and all the non-living things interacting each other. දැන් ඔයාලට මතක නම් පරිසර පද්ධතියක් කියන්නේ සියලුම ජීවීන් සහ ඔවුන් සමග අන්තර්ක්‍රියා කරන අජීවී දේවල්. නේද? ජීවීන් අජීවීන් සහ ඔවුන් අතර පවතින අන්තර් සම්බන්ධතා. මෙන්න මේ ටිකනේ පරිසර පද්ධතියක් කියලා කියන්නේ. ඒක දැන් හොඳට මතක තියෙන්න ඕනේ. එහෙනම් මේක තමයි පළවෙනි ලක්ෂණය. interactions තියෙනවා හැම වෙලේම. දැන් ඔයාලා බලයි මොනවද මේ interactions කියන්නේ කියලා. නේද? Do you have a question? Do you have a problem? What are these interactions? Okay. Just think මම දැන් කියන මොනවද මේ අන්තර් සම්බන්ධතා කියලා කියන්නේ? පුතේ children, organisms always maintain their interactions for food, for protection and for habitats. Habitats means protection. For reproduction and also for reproduction. මේක ඔයාලා දන්නවා දැනටමත් ජීවීන් අන්තර් සම්බන්ධතා පවත්වා ගන්නේ මොනව සඳහාද? ආහාර සඳහා ආහාර හොයා ගන්න අන්තර් සම්බන්ධතා පවත්වා ගන්නවා. හරි? ආරක්ෂාව සඳහා අන්තර් සම්බන්ධතා පවත්වා ගන්නවා. ඊළඟට වාසස්ථාන වශයෙන් ඒකත් ඉතින් ආරක්ෂාවටම තමයි නේද? වාසස්ථාන හොයා ගන්න ආරක්ෂාවටනේ. ඊළඟට රීප්‍රොඩක්ෂන් ප්‍රජනනය සඳහා අන්තර් සම්බන්ධතා පවත්වා ගන්නවා. ඒකට මේ අන්තර් සම්බන්ධතාවයක් කියලා කියන්නේ an interaction is any kind of relationship among plants and plants. That means between living things and living things, and also between living things and non-living things, and also between non-living things and non-living things. පුතේ මම මේ කියන කාරණේ හොඳට අවබෝධ කරගන්න මෙන්න මේ මම කියවන interactions කියලා වචනයක් අන්තර් සම්බන්ධතා කියලා ජීවීන් අජීවීන් අතර දැකිය හැකි අන්තර් සම්බන්ධතා කියලා හොඳට අහගන්න. මේ අන්තර් සම්බන්ධතා කියවහම ඕනිම දෙයක් ඕනිම වර්ගයේ සම්බන්ධතාවයක් මේකට අදාළයි. ඒ කියන්නේ ශාක අතර තියෙන අන්තර් සම්බන්ධතාව. ඒ කියන්නේ මොකක් හරි ශාකයක් දැන් හිතන්නකෝ වැලක් යනවා තව ලොකු කඩක් වටේ. ඉතින් ඒ අන්තර් සම්බන්ධතාවයන්නේ. ඇයි වාසස්ථාන විදිහට මේ ඒ ගහ වටේ එතෙනවා. ඉතින් ඒ වගේ ඒවා. ඊළඟට සතුන් අතර. හරිද? සතුන් අතර. කොටියෙක් මුවෙක් මරාගෙන කනවා කියන්නේ අන්තර් සම්බන්ධතාවයක්. ඒ වගේ එකක්. ඊළඟට සතුන් සහ ශාක අතර. සතුන් සහ ශාක. ඒ කියන්නේ මුවා තනකොළ කනවා නම් අන්තර් සම්බන්ධතාවයක්. දෙගොල්ලම ජීවීන්. හරිද? ඊළඟට insectivorous plants භූමිභක්ෂක ශාක නේද? Some plants obtain the nutrition
by the insects. කුමීන් හරහා පෝෂණය ලබා ගන්නනේ බාඳුරා වගේ ශාක. ඒතර ඒකත් ජීවීන් ඉන්නේ. එහෙනම් all the interactions between living things and living things. ජීවීන් අතර පවතින සියලුම අන්තර්ක්‍රියා. එයා ගහක බෙනයක් හදාගෙන හිටියනම් කවුරු කුරුල්ලෙක් හරි කුරුල්ලක් ජීවියෙක් ගහ ජීවියෙක් අන්න ජීවි අතර පවතින අන්තර් සම්බන්ධතාව. හරිද? ඒ කාණ්ඩයක් අයත් වෙනවා. මොන කාණ්ඩයද? Between living things and living things. Living things and living things. ජීවීන් අතර. ඊළඟ කාණ්ඩ තමයි between living things and non-living things. ජීවීන් සහ අජීවීන් අතර. ඒ කියන්නේ drinking water by animals. like සතෙක් වතුර බොනවා නම් සතෙක් වතුර බොනවා. ඒතර ඒ සත්වයා ජීවියෙක් වතුර අජීවියෙක්. අන්න ජීවීන් අජීවීන් අතර පවතින අන්තර් සම්බන්ධතාව. තේරුණාද? earthworm lives in the soil. දැන් ගැඩවිල පස ඇතුලේ ජීවත් වෙනවා කියනකො. පස ඇතුලේ ජීවත් වෙනවා කියන්නේ වාසස්ථානයක්නේ, ප්‍රොටෙක්ෂන් එකටනේ. අන්තර් සම්බන්ධතාවය. එතකොට පස කියන්නේ non living thing, ගැඩවිල earthworm කියන්නේ living thing. අන්න අන්තර් සම්බන්ධතාවය. ඒ වගේ වෙන්න පුළුවන්. ඊළඟට between non-living things and non-living things. අජීවීන් සහ අජීවීන් අතර. එහෙමත් අන්තර් සම්බන්ධතා තියෙනවා. ඔයාලා දන්නවද? මොනවද? ඒව වැඩි මෙහෙම කියනම weathering of rocks by the sunlight. අධික සූර්යතාපය නිසා පාෂාණ ජීර්ණය. මේ පරිසර පද්ධතියක සිද්ධ වෙන හොඳ අන්තර් සම්බන්ධතාවයක්. හිරු එළිය. Sunlight is a non-living thing. Rocks are non-living things. දෙකම අජීවීනේ. එහෙනම් ඒක. ඊළඟට soil erosion by water in rainy days. වැසි දිනවලදී ජලය මගින් පාංචු ඝාතනය සිද්ධ වීම. soil and water both are non-living things. තේරුණාද? පස ජලය දෙකම අජීවී. අන්න අජීවීන් අතර පවතින අන්තර් සම්බන්ධතාව. මම කීපයක් දැනගන්න බෝඩ් එකේ ලියන්නම්. Okay, I will write on the board to know about that. Okay, these are the examples. මේකම බය වෙන්න එපා. මේ තියෙන examples මම පොඩ්ඩක් කියන්නම්. Interactions between living and living things. ජීවීන් අතර පවතින අන්තර් සම්බන්ධතාව. මේ බලන්න අපිට ගොඩාක් දේවල් ලියන්න පුළුවන්. පරිසරයක් රූපයක් හරි මොකක් හරි දිහා බැලුවොත් ඇත්තටම ගොඩක් දේවල් තියෙනවා. I have written only 3. Eating grass by deers. දැන් අපි තුමු මුවෙක් විසින් තනකොළ කනවා කියලා. එතකොට මෙතන මුවා ජීවි grass ජීවි. හරිද? Eating a deer by a tiger. අපි තුමු කොටියෙක් මුවෙක් කනවා කියලා. ඉතින් කොටියා සහ මුවා ජීවි. Living on the trees by birds. Birds living on the trees කිව්වත් කමක් නැහැ. එතකොට trees කියන්නේ birds කියන්නේ දෙගොල්ලම ජීවි. හරිද? ඒ වගේව ලියන්න පුළුවන්. Second one, interactions between living things and non-living things. ජීවීන් අජීවීන් අතර. Drinking water by animals. අපි දුක සත්තු මොකක් හරි වතුර බොනවා කියලා. සත්තු කොහෙන් හරි වතුර බොනවා. Water non-living, animals living. හරි නේද? Living organisms in the soil. එතකොට organisms කියන්නේ living things, soil කියන්නේ පස කියන්නේ non-living things. එහෙනම් living things and non-living things. තේරුණාද? ඊළඟ growing plants on the soil. පස මත ශාක වැටෙනවා. Absorbing water from the soil by plants. අර එහෙමවත් කමක් නැහැ. හරි එහෙනම් plants කියන්නේ ජීවීන්, living things, soil means non-living things. හරිද සම්බන්ධතාවය? Using sunlight for photosynthesis by plants. ශාක ප්‍රභා සංශ්ලේෂණයට හිරු එළිය ලබා ගැනීම. Sunlight is a non-living thing. Plants are living things. ජීවීන් අජීවීන්. ඕක මෙහෙමත් ලියන්න. ශ්වසනයට ඔක්සිජන් ලබා ගැනීම. නේද? Absorbing oxygen for the respiration by organisms and also releasing carbon dioxide by the respiration by organisms. ශ්වසනයෙන් කාබන් ඩයොක්සයිඩ් පිට කිරීම ජීවීන් විසින්. ඒතර කාබන් ඩයොක්සයිඩ් කියන්නේ අජීවී දෙයක්, ජීවීන් කියන්නේ ජීවී දෙයක්. ඉතින් ඒවා ජීවීන් අජීවීන් අතර අන්තර් සම්බන්ධතාවයට ගන්න පුළුවන්. Last one, interactions between non-living things and non-living things.
අජීවීන් අජීවීන් අතර පවතින අන්තර් සම්බන්ධතාවය. ඒකට මම අර කලින් කිව්වා වගේ as I told you earlier, weathering of rocks by sunlight, then rocks and sunlight are both non-living things. Soil erosion by water, soil erosion by water, soil and the water both are non-living things. ඒකත් දාන්නක් විදිහට ගන්න පුළුවන්. ඉතින් මේවා සමනලේ මල් පැණි බොනවා නම් මල් කියන්නේ සමනලේ කියන්නේ ජීවීන් ජීවි. ඒතකොට මේකට ගන්න පුළුවන්. ගොඩක් දේවල් තියෙනවා. You should have an ability to write the correct interaction. ඔයාලට හැකියාව තියෙනෝනේ හරි interaction එක ලියන්න. ඇත්තටම ලියුවට පස්සේ බලන්න ඇත්තටම මෙතන ජීවීක් සහ ජීවීක් දෙන්නේ ජීවීක් සහ ජීවීක්ද ඒ ලියුවට පස්සේ බලන්න මේවා හරි ලේසි. Okay. Next, let's see what is the second feature of ecosystem. පරිසර පද්ධතියක දෙවෙනි ලක්ෂණය මොකක්ද කියලා අපි දැන් බලමු. Let's see second one. Second one is flowing energy through one way. මොකක්ද මේකේ තේරුම? එක දිශාවකට නැත්නම් එක් දිශාවක් කරහා ශක්තිය ගලණය වේ. ශක්තිය ගලා යයි. What can you remember when I told the energy flowing? Energy flowing ශක්ති ගලණය. ශක්තිය ගලා යනවා මොකක්ද මතක් වෙන්නේ? පුංචි පන්තිවල ඉගෙනගෙන තියෙනවා. You have learnt in grade 6. Yes. Food chain, food web. Can you remember? As an example, can you remember these types of food chains? මෙන්න මේ වගේ ආහාර දාම් මතකද? Producer, the first level, පළවෙනි පෝෂණ මට්ටම, පළවෙනි මට්ටම producer, then first consumer, second consumer, third consumer, like that you have learned. මේ නිෂ්පාදකයා නේද? The producer is always a plant. නිෂ්පාදකයා හැම වෙලේම ශාකයක් වෙනවා. The plant produces food by the photosynthesis by using sunlight, and the first consumer here is the deer. පළවෙනි පරිභෝජකයා. මෙතන නම් මුවා. Now eats grass and the tiger eats deer. Then the energy flows through one way from the producer to the tropic levels. පෝෂි මට්ටමට නිෂ්පාදකයාගේ සිට ශක්තිය ගලණය වෙනවා. මතකයි නේද? Through the food chains and food web. ආහාර ජාල නේද? එහෙනම් ඔයාලට මතකයි energy flow වෙන එක. එහෙනම් this is a very important feature of an ecosystem, flowing energy through one way. Let's see third one. Next one, recycling of materials. පරිසර පද්ධතියක නිකමට හිතන්නකො මම මේ කියන්නේ වනාන්තරයක් කියලා. ඉකෝසිස්ටම් එකක් කියන්නේ වනාන්තරයක්. හරි? වනාන්තරයක් හිතමු. ඕන එකක් මේකට හරි ඈ. ගංගාවක්, ඇලක් දොලක්, පොකුණක් මම කලින් කිව්වනේ. ඒ වගේ ඕන එකක් අපි මෙතන වනාන්තරයක් හිතමුකෝ. ඔන්න වනාන්තරයක ද්‍රව්‍ය ප්‍රතිචක්‍රීකරණය වීම. ද්‍රව්‍ය ප්‍රතිචක්‍රීකරණය වීම මේ දැකිය හැකි විශේෂ ලක්ෂණයක්. ඇත්තට මේක මෙහෙම කිව්වට වඩා මම පැහැදිලි කරනවා. I will explain now. You know, the plants and animals, that means the living organisms obtain materials for their nutrition from the environment. ශාක හා සතුන් කියන ජීවීන් පෝෂණය සඳහා වන ද්‍රව්‍ය ලබා ගන්නවානේ. මොන හරි සත්තු නම් ආහාර ගන්නවා, ශාක නම් අවශෝෂණය කර ගන්නවා. After that they die. ඊට පස්සේ ඒගොල්ලෝ මිය යනවා. මිය ගියාට පස්සේ මොකද වෙන්නේ? Decomposing materials and back to the soil. නේද? Back to the ground. ආපහු පොළවට පසට මේ ශාක හා සතුන් මරණයට පස්සේ හොයා ගන්නවා. නේද? Then become fertilizer. පොහොර බවට පත් වෙනවා. Again the materials exchange. The continuous exchange of these materials is called the recycling of materials. ඒ කියන්නේ මෙන්න මේ අඛණ්ඩ හුවමාරුව ශාක හා සතුන් ගන්නවා, ඒගොල්ලෝ මිය යනවා, ආපහු පරිසරයට එකතු වෙනවා, පසට එකතු වෙනවා, ආපහු ශාක ඒවා ඒ පොහොර නැත්නම් ඒ පෝෂණ ද්‍රව්‍ය, පෝෂක ද්‍රව්‍ය ලබාගෙන වර්ධනය වෙනවා, ආපහු කාලයක් ගිහිල්ලා මිය යනවා.
ආපහු පොහොර බවට පත් වෙනවා. This is a cycle. මේක චක්‍රයක්. එහෙනම් recycling of materials. ද්‍රව්‍ය ප්‍රතිචක්‍රීකරණය වෙනවා automatically, naturally නේද? ඉබේම ස්වභාවිකවම මේ දේ වෙනවා. එහෙනම් recycling of materials. Let's see last one. Next one, the last one, an independent unit. Can you understand? තේරෙනවද? මේක ස්වාධීන ඒකකයක්. පරිසර පද්ධතිය කියන්නේ ස්වාධීන ඒකකයක්. All the interactions occur between the living and the non-living things in the ecosystem, and flowing energy through one way can be seen in the ecosystem. Recycling of materials can be seen in the ecosystem. So this ecosystem is an independent unit. Since all the constant interactions occur in this ecosystem. මේ පරිසර පද්ධතියක් තුළ මේ ජීවීන් සහ අජීවීන් අතර පවතින මේ අන්තර් සමබරතා ටික ඒ තුළම සිදු වෙනවනේ, නිශ්චිත වශයෙන්ම සිදු වෙනවනේ. ඉතින් ඒක නිදහස් ඒකකයක්, වනාන්තරයක්, ගඟක්, මුහුද, මේ නිදහස් ඒකකයක් කියලා අපි ගන්නවා. So there are 4 features you have to keep in mind. ඔයාලට සිද්ධ වෙනවා මේකෙන් දෙකක් තුනක් හෝ මතක තියා ගන්න. Okay children, now I am going to turn to a new topic. දැන් මම මේ යන්න හදන්නේ අලුත් මාතෘකාවකට. මේ පාඩමම තමයි. It is natural ecosystems and man-made ecosystems. දැන් අපි මේ ecosystem categorize කරන්න යන්නේ. We are going to categorize the ecosystems. Let's see. Children, ecosystems in Sri Lanka can be divided into 2 parts. They are natural ecosystems and man-made ecosystems. හොඳට මතක තියාගන්න ශ්‍රී ලංකාවේ පරිසර පද්ධති බෙදා වෙන් කරන්න තමයි දැන් අපි යන්නේ. ඒක බෙදා වෙන් කරන්න පුළුවන් කොටස් දෙකකට. ස්වභාවික පරිසර පද්ධතිය මිනිසා විසින් නිර්මාණය කරන ලද. එහෙමත් නැත්නම් කෘත්‍රිම පරිසර පද්ධතිය. Okay, now let's categorize. And also, further, we can categorize natural environments into 2 parts: natural aquatic environments and natural terrestrial environments. ඒ කියන්නේ ස්වභාවික පරිසර පද්ධති කොටස් දෙකයි. ස්වභාවික ජලජ පරිසර පද්ධති, ස්වභාවික භෞමික පරිසර පද්ධති. Okay, again we can divide the natural aquatic environments into 3 parts as fresh water bodies, marine water bodies, brackish water bodies. දැන් ඔයාලට මතකයි නේද මේ නම් ටික 6 වසරේදී ඉගෙන ගත්ත නේද? මිරිදිය ජලජ පරිසර පද්ධති, කරදිය ජලජ පරිසර පද්ධති, ඊළඟට කිවුල් දිය පරිසර පද්ධති. Under freshwater bodies, we have to discuss, children, about rivers, riverine environments, like that. Under the marine water, we discuss about ocean. Under the brackish water, estuaries, lagoons, ඒ කියන්නේ කලපු, මේ ගම් මොයවල් ඒ ආදිය කතා කරනවා. Under the natural terrestrial environments, ඒ කියන්නේ ස්වභාවික භෞමික පරිසර පද්ධති. දැන් මේ ජලජ පරිසර පද්ධතිනේ. ස්වභාවික භෞමික පරිසර පද්ධතියත් අපි කතා කරනවා. We discuss about forests and grasslands. ඒ කියන්නේ වනාන්තර සහ තනබිම් ගැන. And also under the man-made ecosystems, කෘත්‍රිම පරිසර, මිනිසා විසින් නිර්මිත පරිසරය යටතේ agricultural ecosystems, ඒ කියන්නේ කෘෂිකාර්මික පරිසර පද්ධති, industrial ecosystems, කාර්මික පරිසර පද්ධති, and also human settlements, ජනාවාස පරිසර පද්ධති කියන්නේ මොනවද කියලා අපි සාකච්ඡා කරනවා. So these are the categorization. You should have keep in mind those facts. මේ වර්ගීකරණය හොද්දට මතක තියාගන්න ඕනේ. මේවයි හිස් තැන් එනවා. හිස් තැන් පුරවන්න වෙනවා. දැන් මේක හිස් තැනක් දෙන්න පුළුවන් විභාගෙදී මේ chart එක දීලා ඔට ඔයාලට පුළුවන් වෙන්න ඕනේ මේක බෙදා දක්වන්න. හරිද?
Okay children, ecosystems are two types, natural and man-made. Natural ecosystems are two types, natural aquatic environments, natural terrestrial environments. Natural aquatic environments again can be divided into three parts: freshwater bodies, marine water bodies, brackish water bodies, terrestrial environments, forests and grasslands. And also there are three types of man-made environments, keep in mind well: agricultural environments, agricultural ecosystems, industrial ecosystems and human settlements. Okay, now let's see one by one about these ecosystems. Children, first of all, let's see natural aquatic ecosystems. ස්වභාවික ජලජ පරිසර පද්ධති. I told you the aquatic environments can be divided into three parts: marine water, fresh water and brackish water. These are the things we have to discuss under this topic. මේ මාතෘකාව යටතේ මෙන්න මේ දේවල් අපි සාකච්ඡා කරනවා. First of all, let's see about rivers. ගංගා ගැන බලලා ඉමු. This is a river. Rivers have fresh water. මේ තියන්නේ ගංගාවක්. ගංගාවල තිබෙන්නේ මිරිදිය. Most rivers start from the catchment areas of the central highlands and flow to the sea. බොහොමයක් ගංගා පටන් ගන්නේ මධ්‍යම කඳුකරයෙන්. මධ්‍යම කඳුකරයෙන් පටන් අරගෙන මුහුදට ගලා බසිනවා. The water level of the rivers depends on the amount of rainfall in the central highlands. මේ ගංගාවල ජල මට්ටම පුතේ තීරණය වෙනවා ගංගාවන් පටන් ගන්න මධ්‍යම කඳුකරයට වැටෙන වර්ෂාපතනය අනුව. Sometimes some rivers become to a small stream during the dry seasons. වියලි කාලයේදී සමහර ගංගා ඉතා කුඩා ජල දහරාවල් බවට පත් වෙනවා. And also different species of plants and animals are living from the head wall. පුතේ අපි කියන්නේ වැව් ඉස්මත්ත කියලා. මේ වැව් ඉස්මත්තේ විවිධ ශාක හා සත්ව විශේෂ ජීවත් වෙනවා. Now let's discuss about the importance of the rivers. දැන් අපි ගංගාවල වැදගත්කම බලමු. Supplying water for the agriculture, generating hydropower and also for transportation. මේ ගංගාවල වැදගත්කම තමයි කෘෂිකර්මාන්තයට අවශ්‍ය ජලය සැපයීම, විදුලිය නිෂ්පාදනය, ප්‍රවාහනයට වගේ දේවල් වලට. Next, let's see about estuaries. Estuaries. Now you can see. Children, this is an estuary. මේ තියන්නේ ගම් මෝයක්. What's the meaning of estuary? Estuary means a place where a river falls to the sea. ගම් මෝයක් කියන්නේ ගංගාවක් මුහුදට වැටෙන ස්ථානය. Marine water and fresh water are mixed here. Then we call it brackish water. මේ ගම් මෝයවල් තුල කරදිය සහ මිරිදිය මිශ්‍ර වී පවතිනවා. එතකොට අපි කියනවා කිවුල් ජලය කියලා. And also various organisms live in brackish water. මේ කිවුල් ජලය තුල විවිධ ජීවීන් ජීවත් වෙනවා. Examples: estuary of මහවැලි. මහවැලි ගම් මෝය වගේ උදාහරණ අපිට දක්වන්න පුළුවන්. Now let's see what are the importance of estuary. දැන් අපි බලමු මේ ගම් මෝයවල් වල ඇති වැදගත්කම. It prevents the mixing of marine water with fresh water. මේ ගම් මෝය තිබීමෙන් මුහුදු ජලය නැත්නම් කරදිය සහ මිරිදිය ජලය මිශ්‍ර වීම වළකනවා. Abundance of fish species with economic importance. That means there is a lot of fish species with economic importance, economic value.
ඒ කියන්නේ ආර්ථිකමය වටිනාකමක් තියෙන ජීවී විශේෂ මත්ස්‍ය විශේෂ මෙහි බහුලව ඉන්නවා. And also estuaries are rich in biodiversity. විශාල ජෛව විවිධත්වයකින් මේ ගංමුය යුක්ත වෙනවා. Okay, now you know about estuaries well. Children, near these estuaries, there is a special type of triangular areas. Now let's see what is that. This is a delta. මේ තියෙන්නේ ඩෙල්ටාවක්. What's the meaning of a delta? මොකක්ද මේ ඩෙල්ටාවක් කියලා කියන්නේ? A delta is a triangular island, a triangular area made by depositing of mud and sand in river water. ඩෙල්ටාවක් කියලා කියන්නේ මුහුදට ගලාගෙන එන ගංගා ජලයේ පවතින මඩ, වැලි ආදිය තැන්පත් වීමෙන් සෑදුණු ත්‍රිකෝණාකාර ප්‍රදේශයන්. අපිට කියන්න පුළුවන් ත්‍රිකෝණාකාර දූපත් කියලා. Okay, now about lagoons. කලපු ගැන බලලා ඉමු. This is a lagoon. මේ තියෙන්නේ කලපුවක්. A lagoon is a shallow body of brackish water permanently separated from the sea by barriers of sand or reefs. මොකක්ද මේ කලපුවක් කියන්නේ? කලපුවක් කියන්නේ ගල්පර සහ වැලි ආදියෙන් මුහුදින් වෙන් වූ කිවුල් ජලය සහිත නොගැඹුරු ජලජ පරිසරයක්. These lagoons are connected with the sea at one time during the year. නමුත් මේ කල ප්‍රදේශ වසරේ එක් කාලයකදී මුහුදත් සමග සම්බන්ධ වෙනවා. As examples, Nigambu Lagoon, Patiklo Lagoon, Puttalam Lagoon can be mentioned. උදාහරණ වශයෙන් මීගමු කලපුව, මඩ කලපුව, පුත්තලම් කලපුව දක්වන්න පුළුවන්. Next, let's see what are the importance of lagoons. දැන් අපි බලමු කලපුවල වැදගත්කම් මොනවද කියලා. For fishing purposes, දීවර කටයුතු සඳහා. Because prawns, crabs, oysters are available in these places. මොකද ඉස්සන්, කකුළුවන්, බෙල්ලන් මෙහි බහුලව සිටිනවා. Next importance is to prevent sea erosion. මුහුදු කාදනය වැළැක්වීමට. The mangrove plants here is very important. මේ කලපු ආශ්‍රිතව තිබෙන කඩුලාන පරිසරය, කඩුලාන ශාක වගාව මේ සඳහා ඉතාමත් වැදගත් වෙනවා. Next importance is for tourist attraction. සංචාරක ආකර්ෂණය සඳහා. Okay, this is a special type of environment, riverine environment. Let's see what is that. Here you can see the riverine environment. මෙතන ඔයාලට පේනවා ගංගාශ්‍රිත පරිසරය. What is riverine environment? මොකක්ද මේ ගංගාශ්‍රිත පරිසරය කියලා කියන්නේ? The environment on either sides of the river from the starting point to the sea. That means ending point of the river. ගංගාවක් ආරම්භ වන ස්ථානයේ සිට අවසන් වන ස්ථානය වන මුහුද දක්වා ගංගාවේ දෙපස පිහිටන ප්‍රදේශය ගංගාශ්‍රිත පරිසරය කියලා අපිට හඳුන්වන්න පුළුවන්. And also floodplains, sandy lands, marshy lands belongs to this environment. මේ ගංගාශ්‍රිත පරිසරය සඳහා පිටාර තැනි, වැලි තලා, වගුරු බිම් ආදිය ගංගාශ්‍රිත ප්‍රදේශවලට අයත් වෙනවා. විල්ලු is a wetland in riverine environment. විල්ලු ලෙස හඳුන්වන්නේ ගංගාශ්‍රිත පරිසරය
අදාළ තෙත් බිම් ප්‍රදේශයක්. Now let's see how these floodplains create. දැන් අපි බලමු පිටාර තැනි ඇති වෙන්නේ කොහොමද කියලා. Due to the overflow of a river during the rainy seasons, floodplains are created. අධික වැසි සහිත කාලවලදී ගංගා පිටාර ගැලීම නිසා පිටාර තැනි ඇති වෙනවා. As examples, we can mention මහවැලි floodplain. උදාහරණ ලෙස මහවැලි පිටාර තැන්න හඳුන්වන්න පුළුවන්. Now let's see what are the importance of riverine environments. මොනවද මේ ගංගාශ්‍රිත පරිසරවල වැදගත්කම? Actually, these places can be used for inland fishing industry. මිරිදිය දීවර කටයුතු සඳහා යොදා ගන්නවා. For agriculture, කෘෂිකර්මාන්තය සඳහා. Because this soil is very fertile. මොකද මෙහි පස හරිම සරුයි. The silt flowing along the river is deposited in these places. ගංගාත් සමග ගලාගෙන එන රොන් මඩ මේවායේ තැන්පත් වීම නිසා මෙහි පස සරු බවක් ගන්නවා. And also this is used for the tile and brick industry. මෙම ප්‍රදේශවල තිබෙන පස උළු ගඩොල් කර්මාන්තය සඳහාද යොදා ගන්නවා. Fine. Do you know inland water reservoirs? අභ්‍යන්තර ජලාශය. Let's see what's that. Here you can see inland water reservoirs. අභ්‍යන්තර ජලජ පරිසර. Naturally formed lakes and ponds and also man-made tanks are considered inland water reservoirs. අභ්‍යන්තර ජලජ පරිසරවලට අයත් වන්නේ ස්වභාවිකවම නිර්මාණය වූ වැව් සහ පොකුණු වගේම මිනිසා විසින් නිර්මාණය කරන ලද වැව්. They are freshwater environments. මේවා මිරිදිය ජලජ පරිසර. These inland water reservoirs can be seen in both wet zone and dry zones. ඒ වගේම වියලි කලාපයේ සහ තෙත් කලාපයේ මෙම අභ්‍යන්තර ජලජ පරිසර දකින්න පුළුවන්. Plants such as lotus, lily, kekatia and animals such as fish, frogs, snakes, otters and aquatic birds can be seen in this environment. මෙම අභ්‍යන්තර පරිසර පද්ධතිවල තිබෙන ශාක විශේෂ ලෙස නෙළුම්, ඕලු, මානෙල්, කෙකටිය ආදියත් සත්ව විශේෂ ලෙස මත්ස්‍යයින්, මැඩියන්, සර්පයින් සහ ජලජ පක්ෂීන් ආදිය දක්වන්න පුළුවන්. As examples, පරාක්‍රම සමුද්‍රය, කලාවැව, තිසාවැව can be mentioned. උදාහරණ ලෙස පරාක්‍රම සමුද්‍රය, කලාවැව, තිසාවැව ආදී වැව් වර්ග දක්වන්න පුළුවන්. Now let's see what are the importance of inland water reservoirs. Used as inland fishery industry. මිරිදිය මත්ස්‍ය කර්මාන්තය ලෙස යොදා ගනු ලබනවා. For agriculture, කෘෂිකර්මාන්තය සඳහා මෙය වැදගත් වෙනවා. Okay children, next one, ocean. This is a very important and largest, this is the largest water body in the earth. Let's see about that. Here you can see the ocean. Ocean has marine water and also ocean covers most of the earth's surface. සාගරය කියන්නේ කරදිය සහිත පරිසර පද්ධතියක්. ඒ වගේම සාගරය පෘථිවි මතුපිට විශාල ප්‍රදේශයක් ආවරණය කරනු ලබනවා. A large number of living organisms live in here. සාගරය තුල විශාල ජීවි විශේෂ සංඛ්‍යාවක් ජීවත් වෙනවා. Such as
fish, algae, polyps, oysters, and also various aquatic plants. උදාහරණ ලෙස මත්ස්‍යයන්, algae, coral පර, එහෙමත් නැතිනම් coral ජීවීන්, බෙල්ලන් ආදිය දක්වන්න පුළුවන්. Now let's see what are the importance of the ocean. දැන් අපි බලමු සාගරයේ ඇති වැදගත්කම. Basically rich in biodiversity. ජෛව විවිධත්වයෙන් අනු උනයි. And also for producing salt, ලුණු නිෂ්පාදනයට, for fishing industry, දීවර කර්මාන්තයට, for generating electricity, විදුලිය නිෂ්පාදනයට, for the tourist attraction, සංචාරක කර්මාන්තයට ආදී වශයෙන් විශාල ප්‍රයෝජන රැසක් සාගරයෙන් තිබෙනවා. Finally, let's see about wetlands. තෙත්බිම් ගැන අන්තිමටම අපි මේ මාතෘකාවෙන්දී කතා කරමු. Now let's see about wetlands. දැන් අපි බලමු තෙත්බිම් ගැන. The marshy lands that are covered with water during a long period of time in the year are known as wetlands. මොනවද මේ තෙත්බිම් කියන්නේ? තෙත්බිම් කියන්නේ දීර්ඝ කාලීනව නැත්නම් දීර්ඝ කාලයක් තිස්සේ ජලයෙන් පිරී පවතින වගුරු බිම්. There are freshwater wetlands, marine wetlands and man-made wetlands. පුතේ මේ තෙත්බිම් කරදිය තෙත්බිම්, මිරිදිය තෙත්බිම්, ඒ වගේම මිනිසා විසින් නිර්මාණය කරන ලද තෙත්බිම් වශයෙන් තියෙනවා. Now let's see what are the importance of wetlands. දැන් අපි බලමු මේ තෙත්බිම් වල ප්‍රයෝජන මොනවද කියලා. To control flood. ගං වතුර පාලනය කිරීමට, to maintain the stability of reservoirs. ජලාශවල ස්ථායීතාවය පවත්වාගෙන යාමට, minimize climatic changes. කාලගුණික වෙනස් වීම අවම කිරීමට, to make groundwater nutritious and maintain the biodiversity. ඒ කියන්නේ ජලය පෝෂණය කිරීමට වගේම ජෛව විවිධත්වය වැඩි කිරීමට මේ වැදගත් වෙනවා. And also for the different industries and tourism industry. ඒ වගේම විවිධ කර්මාන්ත සහ සංචාරක කර්මාන්ත සඳහාත් වැදගත් වෙනවා. Okay, now you know all these natural aquatic ecosystems. Can you tell me the what type of water is in here? මේවා තුළ තියෙන ජලය වර්ගය කියන්න පුළුවන්ද? Okay, let's see. Rivers, fresh water, estuaries, brackish water, අන්නහරි brackish water, lagoons, brackish water, තිවුල් ජලය, riverine environments, fresh water, inland water reservoirs like tanks, lakes, ponds, yes, fresh water, ocean, marine water, wetlands, tethbin, fresh water. Okay, now I think you could get an idea about these things. Next, let's see natural terrestrial environments. දැන් අපි බලමු ස්වභාවික භෞතික පරිසර පද්ධති මොනවද කියලා.